එතකොට දෙවෙනි ගානේ කියනවා AB beam එකක් තියනවලු supported by the cable BD as shown in figure. B වලින් නම් D වෙනකන් තියෙන කේබල් එකකින් සපෝට් වෙලා තියනවලු. D එතකොට මේ වගේ තැනක තියෙන්නේ. BD කේබල් එකක් ගැන කියන්නේ. AB is loaded and supported. එතකොට මේ මෙතන තියෙන ස්කන්ධය ලෝඩ් වෙලා තියෙනවා. මෙතන ස්කන්ධයේ බලයක් එනවා පල්ලෙහාට. ඊට පස්සේ කියනවා the pulley is a frictionless pulley. මේ කම්පියේ ඝර්ෂණයක් නැහැ කියලා කියනවා. frictionless pulley. ඊට පස්සේ කියනවා අපිට draw a free body diagram for the beam AB. දෙවෙනි එකේ තමයි determine the reactions at supports A and B. A වලයි B වලයි reaction වල reaction හොයන්න කියනවා AB support වලදී. මෙතන A වල මේ විදිහට කේතුවකින් support එකක් තියෙනවා. B වල තියෙන support එක තමයි තන්තුව. තන්තුවේ අතරින් තමයි B වල support එක තියෙන්නේ. A වලයි B වලයි support දෙක හොයන්න කියනවා reaction දෙක. B එතකොට B වල තමයි M1 M2 කීයද කියලා කියන්නේ. අපිට එතකොට පළවෙනි එකේදී M1 M2 දාගෙන ගාන ඉස්සරහට යන්න පුළුවන්. මෙතන එතකොට ගාන තවත් එකක් දීලා තියෙනවා මේ ත්‍රිකෝණයක් ඇඳලා පෙන්නනවා. මේක එකපාරට මොකද්ද කියලා හොයාගන්න බැරුව ගියා. මේක නිකම්ම ඇඳලා පෙන්නන එක. මේ තන්තුව කොච්චර අනතින් තියෙනවද කියලා හොයන ගන්න අපිට ඒක දීලා තියෙන්නේ. තන්තුවට මැදලා තියෙන ඍජුකෝණී ත්‍රිකෝණය. ඒ ඍජුකෝණී ත්‍රිකෝණේ පාද දෙක 1:2 අනුපාතයට තියෙන කියනවා. එතකොට මේ වගේ අපිට කෝණයක තන්තුව කොච්චර කෝණකින් තියෙනවද කියලා හොයාගන්න පුළුවන් මේ ත්‍රිකෝණේ පාද දෙකක් දන්න හින්දා. ඍජුකෝණී ත්‍රිකෝණේ. තුන්වෙනි පාද දුනත් හොයාගන්න පුළුවන් එකේ වර්ගය දන්න දෙකේ වර්ගයේ වර්ගමූලය. මූල 5යි කියලා. තුන්වෙනි පාදේ. එතකොට මේ වගේ ඕනම කෝණයක sin cos tan අපිට හොයාගන්න පුළුවන්. එතකොට තන්තුවේ අනතිය හොයාගන්න තමයි මේක ඇඳලා පෙන්වලා තියෙන්නේ. එතන ඍජුකෝණී ත්‍රිකෝණය. මෙතන පින්තූරේ වලට පෙන්වලා තියෙනවා. මෙතන C එකක් පෙන්වලා තියෙනවා. C ඒ වුණාට මෙතන නෙමෙයි මම හිතන්නේ පෙන්වන්න හදලා තියෙන්නේ M2 ස්කන්ධයේ තියෙන තැන තමයි C පෙන්වන්න හදලා තියෙන්නේ. ඒක ගාන රූපය ඇඳලා තියෙන හැටි වැරදි. මෙතන තමයි C තියෙන්නේ. C වලට තියෙන දුර තමයි 0.52 ඒ වලින් ඉඳන්. C වලින් B වලට තියෙන දුර තමයි 0.48. හරි මැදින් නෙවෙයි C තියෙන්නේ. මේ M2 තියෙන තැන තමයි C පෙන්වලා තියෙන්නේ. ඒකට අපිට මේක සමතුලිත වෙලා තියෙන විදිහ හිතා ගන්න පුළුවන්. මෙතන සපෝට් එක තියෙනවා කේතුවකින්. කේතුවක් කිව්වට මෙතන කේතුවක් වගේ ඇඳලා පෙන්නුවට මෙතන දැන් සාමාන්‍යයෙන් මේ විදිහට කේතුවක් වගේ තියෙනවා නම් මේ විදිහට දණ්ඩ යටින් ස්පර්ශ වෙලා තියෙනවා නම් අපිට හිතෙන මෙතන තිරස් බලයක් තිරස් ප්‍රතික්‍රියාවක් විතරක් වෙනවා කියලානේ. මෙතන ඒ වුණාට මෙතන A වල reactions at supports A and B. A වල reaction එකයි B වල reaction එකයි නේ කියන්නේ. මෙතන A වල reaction එකේ vertical horizontal
සංරචක දෙකක් හොයලා තියෙනවා. එතකොට මෙතන සිරස් සංරචක විතරක් නෙමෙයි Y සංරචක විතරක් නෙමෙයි X සංරචකයක් තියෙනවා. එතකොට මේ විදිහට කේතු ඇඳලා පෙන්නුවට මම හිතන්නේ මෙතන අර දෘඩ විදිහට අසව් කරලා තියෙනවා වගේ එකක් තමයි වෙලා ඇත්තේ. මොකද තන්තුව මේ පැත්තට ඇදලා තියෙද්දි සිරස් පල්ලයකින් විතරක් සමතුලිත වෙන්න බෑනේ මෙතන බරත් සිරස්ස පල්ලෙහාට එන්නේ. තන්තුව මේ විදිහට දකුණු පැත්තට ආනතව තියෙද්දි මෙතන තිරස් බලයකුත් එන්න ඕන. ඒතකොට මෙතන කේතුව කියලා පෙන්නුවට මෙතන මොකක් හරි සංදි කියලා මොකක් හරි කරලා ඇත්තේ. කේතුව පෙන්නුවට. එතකොට අපිට මෙතන සංරචක දෙකම ලකුණු කරගන්න වෙනවා. මේක උත්තරේ දීලා තිබ්බ හින්දා හොඳයි. තිරස් සංරචක දෙකක් තියෙනවා කියලා. නැත්නම් මුලින් පටන් ගන්න එතන සිරස් සංරචක විතරක් හඳගෙන. ඒක රූපය ඇඳලා තියෙන විදිහ හැටි කොහොම හරි අපි හරියට අඳගන්න වෙන එක. එතකොට අපිට මුලින්ම අදින කියනවා ෆ්‍රී බොඩි ඩයග්‍රෑම් එක. නිදහස් වස්තු බල සටහන. අදින කියනවා බීම් එකට විතරක්. බීම් AB. AB බීම් එකට තියෙන තමයි නිදහස් වස්තු බල සටහන අදින්න කියන්නේ. අපි එතකොට අර මුල්ම ලෙක්චර් වල කතා කරන්නේ නිදහස් වස්තු බල සටහන අදින විදිහ පියවර දෙක තුනක් තිබ්බේ. දෙක තුනක් විදිහට පෙන්නලා තිබ්බේ. select the body part of අපිට අදින්න ඕන එක තෝරගන්න කියනවා. ඊට පස්සේ කියනවා ඒකට තියෙන මුළු බල ඔක්කොම ටික අඳුරගන්න කියනවා. Identify all the forces and couples that are applied onto the body and draw them. ඒ වස්තුවට තියෙන සියලුම බල කූර්ණ තියෙන මොනවද කියලා අඳුරගෙන අඳින්න කියනවා. ඒවා යෙදලා තියෙන තැන් වලින් ක්‍රියාත්මක වෙන තැන් වලින් අඳින්න කියනවා. ඊට පස්සේ ඒවා නම් කරන්න කියනවා. Label all the forces and couples at the points that is applied. Add any relevant dimensions onto your picture. ඒ කියන්නේ මොන පරිමාණයකින් තියෙන. ඒ කියන්නේ සාමාන්‍ය දුරවල් මීටර ගණන් එහෙම පෙන්වන්න කියලා කියනවා. මේක මේ පියවර ටික ලෙක්චර් නෝට් එකෙම තිබ්බ ටික තමයි මම එහෙම ලියලා තිබ්බේ. මම කලින් කිව්වා මෙතන තන්තු ආනතව තියෙද්දි මෙතන M2 ස්කන්ධින්ද තිරස් බලයක් එන්නේ. එතකොට ඒ වල ප්‍රතික්‍රියාව මෙතන තන්තු ආනතයේ තියෙන හින්දා තන්තුවේ ඇති වෙන මේ තිරස් අතර ඇති වෙන සංරචකයේ සමතුලිත වෙන්න මෙතන ඒ වලින් තිරස් ප්‍රතික්‍රියාවක් තියෙන්න ඕන. සිරස් ප්‍රතික්‍රියාවක් තියෙන්න ඕන. ඒක මතක තියාගෙන අපි නිදහස් වස්තු බල සටහන අඳින ගමු. එතකොට දැන් මේ AB දණ්ඩ මත තියෙන බල ටික අඳුර ගමු. මුලින්ම තියෙන M1 M බලය M2 එකේ M2 මගින් ඇති වෙන ප්‍රතික්‍රියාව තියෙනවා. සිරස්ස පල්ලෙහාට තන්තුවේ ආතතිය තියෙනවා ආනත T. මෙතන ප්‍රතික්‍රියාව අපි ලේසියට ආනත තියෙන එක
සංරචක දෙකක් විදිහට ලකුණු කර ගන්නවා y x xy වගේ. එතකොට තන්තුව මේ පැත්තට දකුණු පැත්තට තියෙන තන්තුව යන්නේ දකුණු පැත්තට තියෙන මේක වම් පැත්තට බලය ක්‍රියාත්මක වෙන්න ඕන. ඊළඟ කලේ සංදි කළ දඬුව දීදිත් ඒක බලන්නේ අපි බලය දෙන්න පුළුවන් පැත්ත. ඒ විදිහට හිතලා නැන්ද? ඒ වගේ මේක බලලේ ලකුණු කරාම ලේසි. ඒතකොට බල උත්තර ඍණ එන්නේ නැහැ. මොකද හරි පැත්ත ලකුණු කරලා තියෙන හින්දා. දැන් මේක දකුණු පැත්තට බලය තියෙන හින්දා මේකත් වම් පැත්තට තියෙන්න ඕනේ කියලා කල්පනා කරුවා. තේරෙනවා? එතකොට මෙතන තියෙන කොච්චර බලයක් ඇති වෙනවද කියන එක හොයාගන්න වෙනවා. මෙතන මොකද M2 තිබ්බට M2ට මේ විදිහට තන්තුවක් දීලා කප්පින් අනිත් පැත්තේ M1 එකක් එල්ලලා තියෙනවා. එතකොට මේ කප්පියත් ෆ්‍රික්ෂන්ලස් කියලා කියනවා. ඝර්ෂණයක් නැහැ කියනවා. කොහොමද දැන් මේ සමතුලිත දණ්ඩ සමතුලිතතාවය වෙලා තියෙන්නේ? දණ්ඩ සමතුලිතයි කියන්නේ මේ මුළු පද්ධතියම සමතුලිතයි. එතකොට මේ M2 M1 දෙක සමතුලිතයි. කප්පිය හරහා තන්තුව ගිහිලා තියෙන M1 M2 ගුණයක සමතුලිතයි. එතකොට මේ M1 M2 වල සමතුලිතතාවයට සමීකරණ ලියන්න පුළුවන් සමතුලිතතාවය සඳහා. එතකොට දැන් මේ විදිහට M1 වල බර තියෙනවා M1G මෙතන M2G තියෙනවා පල්ලහැට. සමතුලිත හින්දා ත්වරණ නැහැ. ත්වරණ බිඳුවයි. මේකේ ත්වරණේ බිඳුවයි. මේ අර ඒල කාලෙ මිටිය මන්නේ ටක් කියලා යනන්නේ. එහෙනම් මේකට F සමාන m එළියුවොත් පල්ලහැට M1 ලියමු. M1 ඍණ T T ඩෑෂ් කමු මේ පොඩි තන්තු යාතතිය. T ඩෑෂ් M1 ඍණ T ඩෑෂ් සමානයි M1G ඍණ T ඩෑෂ් සමානයි ස්කන්ධය M1 වතාවක් බිඳුව. මම F සමාන m ලියුවේ. මෙතන යනවා T ඩෑෂ් සමානයි M1G කියලා. තන්තු යාත තියෙනවා M1G. එතකොට ඒ තන්තු යාත තියෙන T ඩෑෂ්ම තමයි මෙහා පැත්තට එන්නේ. T ඩෑෂ් කියලා. එතකොට M2 මෙතන සමතුලිත වෙලා තියෙනවා. තන්තු T ඩෑෂ් ආත තියෙන්නේ පොඩි තන්තුවේ T ඩෑෂ් ආත තියෙන්නේ. මෙතන බීම් එකකින් එන ප්‍රතික්‍රියාව. දැන් බීම් එක මත ප්‍රතික්‍රියාව වෙතුණානේ M2 හින්දා. ඒ ප්‍රතික්‍රියාව R ට සමාන ප්‍රතික්‍රියාවක් බීම් එක මතින් M2 මතත් එනවා. තන්තු ආතතිය අරමිතරව උඩට එනවා. R කියලා ප්‍රතික්‍රියාව. එතකොට M2 ගේ සමතුලිතතාවයට F සමාන m එළියුවොත් ඒ බල තුනම සලකන්න වෙනවා. පල්ලහැට ලිව්වොත් R M2 ගේ බර පල්ලහැට තියෙනවා. දැන් M2G ඍණ තත්ත්ව ආතතිය T ඩෑෂ් සෝරි මෙතන මම මේ පල්ලහැට R එකක් තිබ්බේ දණ්ඩ මත තියෙන එක දැක්කේ. ඒකනේ මේ M2 මත ක්‍රියාත්මක වෙන උඩට ඉඳ ඍණ R M2 මත උඩට ක්‍රියාත්මක වෙන පල්ලහැට ඒ සමානයි වුවම මේ ධන R නෙමෙයි ඍණ R එකයි සලකන්න ඕන. ඍණ R ධන M2G T ඩෑෂ් උඩට තියෙන හින්දා ඍණ R වගේම T ඩෑෂ් උඩට තියෙන්නේ. පැහැදිලි නේද? මේ R බලය උඩට තියෙන එක. පල්ලහැට F සමානයි මේ ලියුව හින්දා
R බලය උඩට තියෙන එක ඍණ R කියලා ලියන්න ඕන. ධන පල්ලෙහාට M2G ඍණ T dash සමානයි M2 ත්වරණය A බිඳුවයි. මේ ඔක්කොම බිඳුව වෙනවා. එතකොට මේ R බලය එනවා 2G ඍණ T dash කියලා. ඍණ R අනිත් පැත්තට ගියාම බිඳුව පැත්තට ගියාම M2G ඍණ T dash සමානයි 2G ඍණ M1G. මේක ඒතර කෙලින්ම ගන්න පුළුවන්. R සමානයි 2 ඍණ M1 G කියලා. එතකොට මේ හැම එකම පෙන්න ඉන්න ඕනේ අපිට මේක ලකුණු කරන්න පුළුවන්. සමානට ඔක්කොම පියවර පෙන්වන්න වෙයි දන්නේ නැහැ. එක එකට S සමානයි මේ දාන්නේ. සමහරට එහෙම දාන්න ඉන්නේ නැති වෙයි. මේක හදන එක දාලා තිබෙන්නේ නැහැ නේ මං හිතන්නේ. ප්‍රශ්න උත්තර දාලා තිබෙක සොලියුෂන් මොකක්වත් දාලා තිබෙන්නේ නැහැ. මම දැක්ක විදිහට දාලා තිබුණේ නැහැ මොකද රෙකෝඩින් එක. ඔය උත්තර දීලා තියෙන හින්දා හදන එකක් දාලා තිබ්බේ නෑ තමයි. නෑ තමයි. ඒතකොට මේ පොඩි පොඩි පියවර පෙන්වන්න ඕනේ නැති අපිට කෙලින්ම මේක M2 ඍණ M1G කියලා මේ ඔක්කොම ටික හිතලා දාගන්න පුළුවන් වෙයි. ඒතකොට මෙතන කෙලින්ම තියෙන මෙතන M2 මගින් ඇති වෙන ප්‍රතික්‍රියාව ටූරින M1G කියලා ගන්න පුළුවන්. මම අර ටික අයින් කරා. උලක් නැහැ නේ ඒ ටික. අර ඒලව කාල වගේ S සමාන මේ දාගෙන යන්න තියෙන්නේ. M1 මේ විදිහට බල ලකුණු කරගෙන T dash කියලා දාලා turn ලකුණු කරලා මෙතන ප්‍රතික්‍රියාව දෙක තමයි හිතා ගන්න ඕන. පල්ලෙහාට දණ්ඩ මත පල්ලෙහාට එකක් ඇති වෙනවා. R කියලා ප්‍රතික්‍රියාවක් එනවා. ඊට සමාන ප්‍රතික්‍රියාවක් දණ්ඩ මගින් M2 මත ඇති වෙනවා උඩට. එතකොට R ප්‍රතික්‍රියාව තමයි දණ්ඩ මත බලපාන්නේ. එතකොට R හොයාගෙන තමයි අර විදිහට S සමානයෙන් මේ දාගෙන ආවේ. එතකොට පල්ලෙහාට තියෙන ඒ විදිහට M2 ඍණ M1 බලය මෙතන T තන්ත්‍රය අතේ තියෙනවා. මෙතන සිරස් සංරචක දෙක තියෙනවා. එතකොට මේ බල ටික තමයි නිදහස් වස්තු බලසටහන විදිහට අඳින්න තියෙන්නේ. මංගේ පොඩියට ඇඳලා තියෙනවා. පේනවා තිත වලට. මේතොර AB දණ්ඩ තියෙනවා. මේකට පරිමාණය ලකුණු කරන්න කියන ඇත්ත සමහරට මේ දුර ලකුණු කරලා පෙන්වන්න ඕන නැති. ඔහොම මේ බලය කොච්චර දුරකින් තියෙද හොයාගන්න බෑනේ. ඉතින් මේකත් අපි ලකුණු කරලා පෙන්වන්නේ 0.52 මීටර කියලා. මට ඒක අමතක වෙලා. මෙහා පැත්තට C වලින් නම් තියෙනවා B ට 0.42. 4.8. ඒතර පරිමාණය ලකුණු කරලා පෙන්වන්නේ කියන්නේ මේ දුරවල් ලකුණු කරලා පෙන්වන එක වෙන්නවම. එතකොට තියෙන ලකුණු බලස් ලකුණු කරා මෙතන R බලයේ ප්‍රතික්‍රියාව M2 මගින් ඇතිවෙච්ච ප්‍රතික්‍රියාව M2 ඍණ M1G
තිරස්ස පල්ලෙහාට තියෙන්නේ. මෙතන ලාම්බකයත් ලකුණු කරලා පෙන්වුවොත් හොඳයි. මොකද දණ්ඩ තිරස්ස තියෙද්දි ප්‍රතික්‍රියාව සිරස්ස පල්ලෙහාට තියෙනවා කියලා පෙන්වන්න. මෙතන තිරස් ප්‍රතික්‍රියා දෙක තන්තුවේ ආතතිය තියෙනවා T කියලා T කෝණයකින්. මෙතනම T කෝණයක් පෙන්වන්න තිබුණා හොඳයි. මොකද මේ අර පරිමාණයක් ගැන කතා කරනවානේ. එතකොට T විතර ලකුණු කරලා තියන්න බෑනේ. අපිට මෙතන දීලා තිබ්බනේ. එකට දෙක ආනතිය තියෙනවා කියලා. එහෙනම් මෙතනම ලියලා පෙන්නමු T කෝණය. මම අර මෙතනම ඇඳගත්තේ අර ඍජුකෝණී ත්‍රිකෝණයම තමයි පල්ලෙහාට අරගෙන අර පාද දෙක තියෙද්දි. එතකොට මේකේ තිරසට ආනතිය තීටා මම මෙතන ලකුණු කරගත්තා. ඒ කියන්නේ තන්තුවේ තිරසට ආනතිය තීටා ගන්න පුළුවන් සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ කියලා. tan තීටා. එක බෙදීමක තීටා සමානයි tan inverse මෙතන තියෙන්නේ 63.43 මම ලියලා තියෙන පේන්න එක 63.43 මේ ටීට කෝණය මෙතනම ලකුණු කරලා පෙන්වන්න තිබුණා හොඳයි. ඒක ප්‍රශ්නයක් නැහැ නේ. දීලා තියෙන කෝණය අපි ඇඳලා පෙන්වනවා. ටීට සමානයි. ඒතර නිදාස් වස්තු බලසටහන මේ විදිහට බල ටික අඳුරගෙන ලකුණු කරලා පෙන්වන්න ඕන. ඔක්කොම ඒ අපිට අඳින්නේ කියන එක මත ක්‍රියාත්මක වෙන ඔක්කොම බල ටික අඳුරගෙන ඇඳලා පෙන්වන්න ඕන. මෙතන දුර ලකුණු කරලා තියෙන කලින් ලකුණු කරලා තිබෙන වැරදිලා. ටීට කෝණයත් ලකුණු කරලා පෙන්වුවත් හොඳයි. ඊට පස්සේ කියනවා find the reactions at A and B when M1 90 kg and M2 270 kg is M1 M2 ට එයාගෙන් තියෙදි AB reaction දෙක හොයන්න කියනවා. ඒකට අපි මේ නිදාස් වස්තු බලසටහනින් මේ ටික අඳ කරගන්න පුළුවන්. AB එතකොට බීම් එක සමතුලිතයි. සමතුලිතතාවය තියෙද්දිනේ සමීකරණ ලියන්න පුළුවන්. සමතුලිතතාව සඳහා එතකොට මෙතන A වල ප්‍රතික්‍රියාව අපි XY සානචකයක තාම දන්නේ නැහැ. M2 රින M1 අපිට හදාගන්න පුළුවන් මේ 90යි 270යි දාලා. එතකොට M1 රින M2G එනවා. ඒක ගානට ආදේශ කරනම ලියාගෙන යන ලේසියෙන් මෙතන ලියමු 270 ඍණ 90 90G. එතකොට AB රියැක්ෂන් දෙක හොයද්දී A වල ප්‍රතික්‍රියාවත් හොයන්න ඕනේ B වල ප්‍රතික්‍රියාවත් හොයන්න ඕනේ. C වල ප්‍රතික්‍රියාව ස්කන්ධය අපි දන්නවා. ස්කන්ධය නෙමෙයි ක්‍රියාත්මක ප්‍රතික්‍රියාව. එතකොට මුලින්ම නොදන්නා බල දෙකක් බලයක් යන තැනකින් ගෝණ ගන්න එක තමයි ලේසිම වැඩේ. එක ලක්ෂයකින් වටා ගෝණ ගන්න එක සමතුලිතතාවය සඳහා. එහෙනම් ඒ වගේ එකක් තෝරගන්න මුලින්ම. එතකොට ඒ වගේ තෝරගෙන ඒ වගේ ලක්ෂ්‍ය තෝරගත්තාම XY ප්‍රතික්‍රියා දෙකම ඒ හරහා යන්නේ. එහෙනම් ඒ හරහා ඒවට සම්ප්‍රයුක්ත ගුණය බිඳුව කියලා ගන්න පුළුවන්. සමීකරණ ලියන්න පුළුවන්. මෙතන සිග්මා MA සමානයි එතකොට ඒවට ක්‍රියාත්මක වෙන බලවල ගුණ එන්නේ මේ ප්‍රතික්‍රියාවෙන් ඇති වෙන ගුණය.
ආයේ ඉන්ටර්විව් වගේ. ඒතකොට මේ ඒවට තියෙන ප්‍රතික්‍රියා දෙක තමයි M1 M2G කියන තියෙන ප්‍රතික්‍රියාව. අනිත් එක තන්තුවේ ආතතිය. එතකොට ඒ ලක්ෂ්‍ය වටා ගෝණ සලකද්දී තන්තුවෙන් ඇති වෙන ආතතිය ලියන්න පුළුවන්. දැන් තන්තුවේ ආතතිය ආනතව තියෙන හින්දා ඒ ආනත තියෙන තන්තුවේ ආතතිය අපිට විභේදනය කරන්න පුළුවන් ලම්බක අක්ෂ දෙකකට. තිරස්ස විභේදනය කරන්න පුළුවන් t cos t කියලා. සිරස්ස විභේදනය කරන්න පුළුවන් t sin t කියලා. එතකොට මේ තිරස් සංරචකය ඒ හරහා යනවා. දණ්ඩ හරහා ඒ හරහා යන හින්දා තිරස් සංරචකකින් ඇති වෙන ගෝණයේ බිඳුවයි. සිරස් සංරචකිතරේ අපිට ඒතර සලකන්න පුළුවන්. එතකොට දණ්ඩේ මුළු දෙක 0.52යි 0.48යි එකතු වුනහම මීටරයක් හැදෙනවා. 1 මීටර එක දිගක් තියෙනවා මුළු දණ්ඩේ. එතකොට මීටර එකක දුරින් t sin t බලයක් ක්‍රියාත්මක කරන ඒ ගුණය මුලින්ම ලියන්න ඕන. t sin t වතාවක් මීටර එක. එතකොට t තන්තු අතරින් ඇතින ගුණය t sin t වතාවක් එක. මෙතන වාමාවර්තව ගුණ සලකනවා කියලා ගත්තේ. තන්තු අතරින් වාමාවර්තව ඇතින හින්දා ධන ගුණයක් කියලා ගත්තා. එතකොට අනිත් ප්‍රතික්‍රියාව තමයි M2 මගින් ඇති වෙන R ප්‍රතික්‍රියාව. M2 රින් M1G. ඒක අපිට ලියන්න පුළුවන් 270 රින් 90G කියන 270 රින් 90 වැඩි කිරීම G 9.81යි. එතන දශම තියෙනවා. මේ තමයි ප්‍රතික්‍රියාව. M2 රින් M1G වැඩි කරන්න ඕන මේ C ලක්ෂයට A වල තියෙන දුර 0.52. ඒ ලම්බ දුරෙන් වැඩි කරපුවාම මේ ප්‍රතික්‍රියාවකින් ඇති වෙන ගුණෙත් වෙනවා. ඒක ඇති වෙන්නේ දක්ෂිණාවර්තය. එතකොට වාමාවර්තය ගුණ සලකපු හින්දා දක්ෂිණාවර්තය ගුණේ ඍණ කියලා ලියන්න ඕන. එතකොට මේ ගුණ දෙකේ VG එකතුව සමාන වෙනවා බිඳුවට. එතකොට මේ ලියපු සමීකරණේ එතකොට නොදන්නා එකම පදේ t හොයාගන්න පුළුවන් 1027 නිව්ටන් කියලා. එතකොට එක B වල ප්‍රතික්‍රියාව හෙව්වා t වල විශාලත්වය හෙව්වා 1027 නිව්ටන් කියලා. ආනතිය දන්නවා ටීට කෝණයක් කාණත තියෙන්නේ. ආනතිය අපි මෙතනදිත් හොයලා පෙන්නුවා tan inverse 2යි 63.43ක කෝණකින් තියෙන්නේ ආනතව තියෙන්නේ. එතකොට මේ මෙතන t බලය ලගින් මේක ඇදලා පෙන්නුවා. හැට තුනයි දශම හතරයි තුන පොඩි ලියලා පෙන්වුවා තවලන්නේ. පෙන්වන එක හොඳයි නේද කොකට? ඒ ආන තිරසට මෙච්චර ආනතයකින් t බලය තියෙනවා කියලා ඒතර ප්‍රතික්‍රියාව ලියන්න පුළුවන්. එක ප්‍රතික්‍රියාවක් ඒතර හෙව්වා. b වල තියෙන ප්‍රතික්‍රියාව. තව a වල ප්‍රතික්‍රියාවක් හොයන්න තියෙනවා xy සානාචක දෙක. xy සානාචක දෙක හොයන්න පුළුවන් සමතුලිතතාව සඳහා සමීකරණ ලිව්වහම. තිරස්ස තිරස් සමතුලිතතාව සඳහා සමීකරණ ලිව්වොත්
මෙතන x මේ පැත්තට තියෙනවා කියන අපි ලකුණු කරගත්තා. එතකොට වම් පැත්තට තිරස සමීකරණ ලිව්වොත් x තියෙනවා ඒ පැත්තටම ධන විදිහට තියෙනවා x ධන x t අනිත් පැත්තට තියෙන්නේ දකුණු පැත්තට t වල තිරස් සාරාංශක ලියන්න ඕන ඍණ t cos θ වෙන තිරස් බලන y සිරස් m2 ඍණ m1 සිරස් එතකොට x ඍණ t cos θ සමානයි බිඳුවයි සමතුලිතතාවය තියෙන හින්දා බිඳුවට සමාන කරන්න පුළුවන්. එතකොට t කලින් හොයාගත්ත හින්දා x හොයාගන්න පුළුවන් මෙතනදී t ආදේශ කරලා. cos θ දන්නවා θ කෝණය. මෙතන cos 63 කියලා ආදේශ කරන්නම ඕනේ ලියලම කරන්න මෙතන cos θ කියලා පෙන්නලා මෙතන කෙලින්ම එක බෙදීම් මූල පහ දාගත්තා. ඒ මෙතන ඍජු කෝණී ත්‍රිකෝණේ ඉතුරු පාදයේ මූල පහ ලකුණු කරගෙන cos θ බද්ධ පාදයේ බෙදීම කරන්නේ. එක බෙදීම මූල පහ ලියාගත්ත ලේසියට. කොහොමද සුළු කරන්න වෙනවා අන්තිමට සුළු කරුවහම මේ වගේ උත්තරයක් එනවා x තිරස් සාංශකේ horizontal කියලා ලිව්වා. ඊට පස්සේ සමතුලිතතාව සඳහා සිරස් සමීකරණ ලියපුවාම උඩට තියෙනවා y ප්‍රතික්‍රියාව t වල සිරස් සාංශක තියෙනවා t sin θ සිරස් පහළට ක්‍රියා කරන ප්‍රතික්‍රියාව තියෙනවා m2 ඍණ m1g ඒ දත් සමාන වෙනවා බිඳුවට සමතුලිතතාව තියෙන හින්දා ඊට පස්සේ y යුක්ත කරගත්තොත් ඉතුරු ඔක්කොම ටික දන්න ඒවා y ට උත්තරයක් ගන්න පුළුවන් තිරස් සාරාංශකය කියලා. එතකොට ඒ ප්‍රතික්‍රියා දෙකත් හොයන්න පුළුවන් සිරස් කියලා ලේල පෙන්නන හින්දා වෙන පෙන්වන්න පුළුවන්. හැබැයි ඒක දැන් මේකම දැන් A වල B වල ප්‍රතික්‍රියාව හොයන්න කියලා තියෙන්නේ. T වල එතකොට ආනතියක් එක පෙන්නුවා අපි. T ආනතියකින් තියනවා කියලා. එතකොට B වලින් යන T බලයක් විදිහට පෙන්වන්නේ මෙතන විභේදන දෙකකට පෙන්නනවා XY කියලා. එහෙම XY කියලා පෙන්වන්න නැතුව අපිට මේක තනි සම්ප්‍රයුක්තයක් විදිහට RA කියලාම පෙන්වන්න පුළුවන් ඇති පුළුවන් වෙන්න. එතකොට අපිට මේක එකතු කරලා වර්ග කරලා R හොයන්න පුළුවන්. වර්ගමූලය අරන් x වර්ග ධන y වර්ගේ. ඊට පස්සේ තව කෝණයක් අපිට පෙන්වන්න වෙනවා θ කෝණයක්. θ ඩෑෂ් හරි ෆයි හරි වෙන කෝණයක් මාක් කරගෙන tan ෆයි අරගන්න ඕන. y බෙදීම x පෙන්නලා තීර කෝණය ලකුණු කරගෙන එහෙමත් පෙන්වන්න පුළුවන්. මේ ගානෙම හදලා තියෙන්නේ උත්තර දීලා තිබ්බෙත් ඒ විදිහට මම ගත්තා. සිරස් සාංශක දෙකක් විදිහට A වල ප්‍රතික්‍රියා පෙන්වලා තියෙනවා. B වල ප්‍රතික්‍රියා තන්තු ආතතිය. ඒක අපිට මේ විදිහට කෝණේ පෙන්වලා තියෙන හින්දා තන්තු ආතතිය විතරක් පෙන්වලා තියෙනවා. ඒක ඕකටත් ලියලා පෙන්නමු කෝණේ. තීර කෝණේ. එතකොට මේකත් සිරස් සාංශක දෙකක් ඉන්න කෝණයක් පෙන්වන්න නැහැ. වෙන් වෙන්ව පෙන්වන්න පුළුවන් ඇති එහෙනම්. සම්ප්‍රයුක්තයක් පෙන්වන්න නැතුව. සිරස් සාංශක දෙක ලකුණු කරලා ඒ දෙක වෙන වෙනම පෙන්වන්න පුළුවන් ඇති. සිරස් කියලා ලියලා. එහෙම අවුලක් නැතුව ඇති. හදලා තියෙන තේ හිතන්න. එතකොට ඒකත් ප්‍රශ්න නැහැ නේද?
සමතු නිදහස් වස්තු බලසටහනද ඒක බලාගෙන සමතුලිතවට සමීකරණ ලියන්න තියෙන්නේ. ප්‍රතික්‍රියා හොයන්න. එහෙම තුන්වෙනි කාටත් එමු. අවුලක් නැහැ නේ ඒකේ. තුන්වෙනි ගාන එහෙනම් බලමු. තුන්වෙනි ගානේ කියනවා නිව්ටන් 800ක සිලින්ඩර් එකක් තියෙනවා. ඩයමීටර් එක මීටර එකක් කියනවා. විස්කම්බේ මීටර එකක නිව්ටන් 800ක බරක් තියෙන සිලින්ඩර් එකක් තියෙනවලු. 800යි නිව්ටන්. is located between two rigid bars as shown in figure 3. මේ විදිහට AE BD කියලා බාර් දෙකක් මැද ලොකට් වෙලා තියෙනවලු. මේ විදිහට තියෙන කියලා පෙන්වලා තියෙනවා. These bars make angle of 60 with horizontal and symmetrically placed. සම්මිතිකව තියෙනවලු. තිරසට අංශක 60 කෝණ හදලා. ඒතර ඊතර කෝණෙත් අංශක 60ක් වෙනවා. තව කියනවා මෙතන DE සම්බන්ධ කරලා තන්තුවක් දාලා තියෙනවා. නැත්නම් මේක සමතුලිත වෙන්න බෑනේ මෙතන සංදි කරලා තියෙන්නේ. මෙතන කියනවා pinned at C. pinned at C. සියල පින් කරලා තියෙන්නේ. එතකොට එතනින් නිදහසේ සංදි කරලා වගේ තියෙන්නේ. සිලින්ඩරේ හින්දා පල්ලෙහාට ඇවිල්ලා මේ දෙක ඇත්තෙන් නැතු තියෙනවා මේ තන්තුවේ හින්දා. තන්තුවේ අතතියක් තියෙනවා T. මෙතන තව කියනවා assume the flow to be smooth. එතකොට සුමට මතු පිටක් හින්දා සිරස් ප්‍රතික්‍රියාව විතරයි තියෙන්නේ. RARB සිරස් ප්‍රතික්‍රියාව විතරයි තියෙන්නේ. හොයන්නේ කියනවා reaction at A and C. A වල reaction එකයි C වල reaction එකයි හොයන්නේ කියනවා. එතකොට C වල තියෙන්නේ පින් කරලා. එතකොට ඒකේ සිරස් තිරස් සාරජය දෙකක් තියෙන්නේ. XY මගේ ලකුණු කරගෙන අපිට හදන්න පුළුවන්. අර සංදි කළ දඩු ගණන් හදුවාගේ සංදිය වෙන් කරපුවාම මේ දණ්ඩෙත් මේ විදිහට XY සමාජය දෙක තියෙනවා. අනිත් දණ්ඩෙත් XY සමාජය දෙක තියෙනවා. සමාන හා ප්‍රතිවිරුද්ධව දඩ දෙකට යෙදෙන්නේ. සංදි කළ දඩු වල තිබ්බා වගේ. ඔකම අර මුල් නෝට් එකක් තිබ්බා. මෙතන hinges and joints කියලා මැඩම් පළවෙනි පාඩමේ තියෙන්නේ. මුලින් කියනවා smoothly hinged. සුමට සංදි කළ තියෙන අවස්ථාවයි rigid joints රළු සංදි. මේ නෝට් එකේ තියෙන ටොපික් දෙක සුමට අවස්ථාවේදී සුමටව පින් කළා වගේ තියෙන්නේ අර ගානේ වගේ. එතකොට ගූර නැති වෙන්නේ නැහැ දෙපැත්තට. සමාන හා ප්‍රතිවිරුද්ධ මේ පැත්තට x තිබ්බත් මේ පැත්තට අනිත් පැත්තට x උඩට y පල්ලෙහාට y. දණු දෙක මත වෙන් වෙන නැති වෙනවා. ස්මූත්ලි හින්ජ් පින් කරලා තියෙන අවස්ථාවකයි. එතකොට නිකන් පාසල තියෙන වගේ අවස්ථාවක් නම් ඒක රිජිඩ් ජොයින්ට්ස්.
එතකොට මේ විදිහට xy ප්‍රතික්‍රියාවට අමතරව ගුණ දෙකක් පෙන්වන්නත් පුළුවන්. පෙන්වන්නත් ඕන. මොකද මේ දෙකේ සුමට ගන්න මේ තියෙන රළු සංදියක් තියෙනවා. මේ ගුණ දෙකකුත් පෙන්වන්න වෙනවා. එතකොට මෙතන පින් කරලා තියනවා කියලා විතරයි කියලා තියෙන්නේ. පින් කරලා තියනවා විතරයි කියලා තියෙන්නේ. ඒ උනාට රළු සංදියක් කියලා එහෙම මොකුත් කියලා නැති හින්දා සුමට සංදියක් කියලා හිතන්න වෙනවා අපිට. එතකොට C වල ප්‍රතික්‍රියාව හොයන්න අපිට මෙතන xy සමාජක දෙයක් දාගන්න වෙනවා. හොයන්න කියන්නේ එතකොට මුලින්ම හොයන්නේ A වල C වල ප්‍රතික්‍රියාවයි තන්තු යාත්‍තිය T කියලා ලකුණු කරගත්තා. අයිට කලින් අඳින්න කියනවා draw the free body diagram for bars AE BD and cylinder and represent the forces and determine. මේ තුනට වෙන්ව නිදහස් වස්තු බල සටහන අඳින්න ඕන. එතකොට මේ තුන වෙන් කරලා අඳින්න පුළුවන්. මේ තුන වෙන් කරලා අඳින්න පුළුවන් අපිට. නිදහස් වස්තු බල සටහන අඳිද්දී. ගානම් පොඩ තැන් වල පොඩ ලියුවා. දැන් මෙතන කියනවා C වල පින් කරලා තියෙන්නේ. මම මෙතන ප්‍රතික්‍රියා ලකුණු කරන්න කියන ලකුණු කරොත් මේ විදිහට x මේ විදිහට y තියෙනවා. අනිත් පැත්තට xy තියෙනවා. ඒව අභ්‍යන්තර බල සම්පූර්ණයෙන් හිතද්දි ඒ වුණාට දැන් මේවල වෙනම හොයන්න කියන හින්දා අඳින්න කියන හින්දා ඒව වෙන් කරලා ගද්දි ඒ තියෙන අභ්‍යන්තර බල සලකන්න වෙනවා. මේ T වගේ තියෙන බාහිර බල වලට අමතරව T පද්ධතියක් විදිහට ගත්තොත් අභ්‍යන්තර බලයක් එනවා. මේ බාර් දෙක BD බාර් එකයි AE බාර් එකයි වෙනම ගත්තොත් ඒව බාහිර බල වෙනවා. තව මෙතන සිලින්ඩරෙන් ප්‍රතික්‍රියා දෙකක් ඇති වෙනවා. ඒ සිලින්ඩර පෘෂ්ඨ වෘත්තාකාර හින්දා මේ දණ්ඩට ස්පර්ශ වෙලා තියෙනවා. ඒකට ස්පර්ශ දක්ෂින් ලම්බක ප්‍රතික්‍රියාව යන්නේ. කේන්ද්‍රය හරහා යනවා ප්‍රතික්‍රියා දෙක. දැන් මේ මුළු පද්ධතියම සම්මිතිකකින් මුලින්ම කියන symmetrically placed කියනවා. සම්මිතික තියෙන හින්දා දණු දෙක සම්මිතික විදිහට ස්පර්ශ වෙලා තියෙනවා. මේ පාද කොහොමත් හරියට සමානයි. මේ දිගවල සමානයි. මේ කෝණ ඔක්කොම සම්මිතිකයි. එතකොට මේ ඇති වෙන බලත් R මේ දෙපැත්තට ඇති වෙන ප්‍රතික්‍රියා දෙක සමාන ප්‍රතික්‍රියා දෙකක් ඇති වෙන්නේ. මොකද දෙපැත්තම සම්මිතික හින්දා. අපිට මුලින්ම BD දණ්ඩ වෙන් කරලා ගත්තොත් මෙතන ඇදලා තියෙනවා. තේරෙයිද දන්නේ? BD දණ්ඩ වෙන් කරලා ගත්තොත් B වල තියෙන සිරස් ප්‍රතික්‍රියාව. සුමන පෘෂ්ඨයෙන් ඇති වෙන තිරස් ප්‍රතික්‍රියාව. RB කියලා ගත්තොත් B වල තියෙන ප්‍රතික්‍රියාව RB කියලා ගත්තොත් මේ විදිහට B වලින් ඇති වෙන ප්‍රතික්‍රියාවක් ලකුණු කරලා පෙන්වන්න ඕන. සිරස්ස උඩට. ඊළඟට තියෙනවා C පොයින්ට් එක.
C පොයින්ට් එකේ තියෙන ප්‍රතික්‍රියා දෙක අපි මුලින්ම සුමට සංදි කරලා තියෙන කියලා හිතමු කියලා. සිරස්ස y ප්‍රතික්‍රියාවකුයි තිරස්ස x ප්‍රතික්‍රියාවකුයි. අපි ලකුණු කරගන්න ඕන. ඒක එතකොට අපිට කැමති දිශාවකට දාගන්න පුළුවන් ලකුණු ඊතල දිශාව ඇතුළට එළියට තියෙන කියන එක. හැබැයි ඒක අනිත් දණ්ඩට යද්දි ප්‍රතිවිරුද්ධව තියෙන්න ඕන. මම මෙතනට වැරද්දක් කරනවා. මෙතන තිරස්ස තියෙන එක පල්ලෙහාට මේක තියෙන්නේ සිරස්ස උඩට තියෙන්න ඕන. නැත්නම් මෙතන පල්ලෙහාට ලකුණු කරලා තියෙන එක මේකදී පල්ලෙහාට ලකුණු කරලා හරියන්නේ ඒකෙදිත් උඩට ලකුණු වෙනවා. සිරස්ස උඩට තියෙනවා. මොකද x වම් පැත්තට තියෙද්දි අනිත් x එක තියෙන අනිත් පැත්තට. මේ පල්ලෙහාට තියෙද්දි ඊතලෙ පල්ලෙහාට තියෙද්දි මේක ඊතලෙ උඩට තියෙන්න ඕන. එතකොට c වල තියෙන ප්‍රතික්‍රියා දෙක xy ප්‍රතික්‍රියා දෙක ඇඳලා පෙන්වන්න පුළුවන්. තව ප්‍රතික්‍රියාවකට තියෙන්නේ මෙතන r බලය. මම කලින් කිව්වා වගේ මෙතන ස්පර්ශ වෙලා තියෙද්දි දණ්ඩට ලම්බකව ප්‍රතික්‍රියාව යන්නේ. එතකොට සිලින්ඩරේ මත උඩට තියෙන ප්‍රතික්‍රියාවට සමාන ප්‍රතික්‍රියාව දණ්ඩ මත ලම්බකව සිලින්ඩරේ මගින් ඇති වෙන දණ්ඩ මත. ඊතලේ එතකොට දණ්ඩ දිශාවටයි තියෙන්නේ. අපිට එතනටත් ඕන ආකෘතියක් දාගන්න පුළුවන්. මම හිතට දාත FG කියලා. එතකොට D වල තියෙන බලයකට තියෙන්නේ T ආතතිය. තන්තු ආතතිය T. ඒක දණ්ඩකට ඇඳොත් ඒ විදිහට බල ලකුණු කරලා පෙන්වන්න පුළුවන්. අපිට තමයි මෙතන කොච්චර ආතතිය තියෙනවද කියලා පෙන්වන්න පුළුවන්. මෙතන අංශය ගන්න ලකුණු කරලා අංශය 60. මේක අර පරිමාණ කරලා දෙන්න කියන දුරවලුත් ඇඳලා පෙන්වන්න ඕන. මේ දුරවල එකකින් හොයන්න පුළුවන්. ආ දත්තක් දීලා තිබුණා කලින්ම. BC AC ට සමානයි BC AC පල්ලෙහ කැලි දෙක සංදියෙන් පල්ලෙහ දණු දෙක සමානයි මීටර 1.5කට උඩ කැලි දෙක සමානයි CD EC දෙක මීටර 2.5කට මේකක් 1.5යි උඩ 2.5යි සමානව තියෙනවා. ඒ කියන්නේ මේ C වෙනකන් C වලින් වෙන කොටස් දෙක අපිට මෙතනම ලකුණු කරලා පෙන්වන්නත් පුළුවන්. උකුඩ ඇඳලා පෙන්වන්න ඕන හැබැයි. මේ විදිහට ඇඳලා හරියන්නේ නැහැ. ඒ දුරවල් දෙක ලකුණු කරලා පෙන්වන්න පුළුවන්. මෙතන ප්‍රතික්‍රියාවට දුරත් අපිට හොයාගන්න පුළුවන්. මෙතන අපි කෝණ ටික දන්නවනේ 60යි 60යි කියලා. ගානේ දීලා තියෙනවනේ මුලින්දම. එතකොට මෙතන උඩ කෝණෙත් අංශක 60යි. මේක සම්මිතිකව තියෙන හින්දා මුළු පද්ධතියෙන් සම්මිතික හින්දා කේන්ද්‍රය හරහා යන අක්ෂය මේ විදිහට තියෙනවා. මේක දෙකට බෙදෙනවා අංශක 30 30. අංශක 30 30 දෙකට බෙදෙනවා. මෙතන තියෙන 60 අංශක 60 කෝණය. එතකොට මේ සම්මිතික අක්ෂයේ වම් පැත්තේ මේ කෝණේ ප්‍රතිමික කෝණ. හින්දා මේකත් අංශක 30ක් වෙනවා. ප්‍රතිමික කෝණ වලින් මේක 60න් භාගය
මේ වෙතට සමාන අංශක 30කට. එතකොට මේ උඩ කෝණෙත් ගන්න පුළුවන් අංශක 60 කියලා. මෙතන 90ක් තියෙන හින්දා අංශක 60යි මෙතන. එතකොට උඩ කෝණේ. ඒ විදිහට මේ පැත්තත් ගන්න පුළුවන් අංශක 30යි අංශක 60යි කියලා. එතකොට මේ සිලින්ඩරේ විස්කම්බේ මීටර 1ක් කියලා දීලා තියෙනවා. අරය 0.5යි. අරය දන්න හින්දා මෙතන මේ වගේ D දුර ලකුණු කරගෙන අපිට හොයන්න පුළුවන් C පොයින්ට් එකකින් නම් කොච්චර දුරකින්ද මේ ප්‍රතික්‍රියාව ක්‍රියාත්මක වෙන්නේ කියලා. 0.5යි සම්මුඛ පාද විදිහෙන් අපිට ඒක ලියන්න පුළුවන්. 60 කෝණෙත් එක්ක tan වලින් ලියමු tan 60 සමානයි සම්මුඛ පාද විදිහින් මධ්‍ය පාදේ. D බෙදීම 0.5. ලියලා D හොයාගන්න පුළුවන් උත්තරේ ගන්න පුළුවන්. එතකොට මේ D දුරත් අපිට C වලින් ඉඳන් කොච්චර දුරකින් තියෙනවද කියලා ලකුණු කරලා පෙන්වන්න පුළුවන්. D දුර හොයලා පෙන්වන්න පුළුවන්. අර පරිමාණයකට අදින්න කියන හින්දායි ඒකත් හොයන්න ඕන. එතකොට හොයලා තියෙන එක ලේසි. අතට පස්සේ ගුණ ගන්නත් මේ දුරනම බලන්න ලියන්න පුළුවන්. අපිට මේ නිදහස් වස්තු බලසටහන ඇදලා මෙතන A වලින් ඉඳන් මීටර 1.5කින් C තියෙනවා. C වලින් ඉඳන් 2.5කින් E තියෙනවා. C වලින් ඉඳන් D දුරකින් D දුරකින් R ප්‍රතික්‍රියාව තියෙනවා. ඒක මෙතනම ලකුණු කරලා අර පරිමාණය මෙතනම පෙන්නපුවාම මේ එකින් එක වෙන් කරලා තියෙන එකේ එකින් එකට ගුණ ලියද්දි ලේසි. බලවලට එතකොට ආයි හදා ඉන්න ඕනේ මෙතනම හදලා පෙන්නපුවම ලේසි. ඉතින් ඒ විදිහට කරමු. මෙතනම නිදහස් වස්තු බලසටහන අදිද්දි පරිමාණයත් හොයලා දාමු. තියෙන දුර වල ටික. මෙතන මේ විදිහට D හොයලා තියෙනවා. D ට එනවා මූල 3 බෙදීම 2.6ක් කියලා. එතකොට නිදහස් වස්තු බලසටහන් තුන ඇඳෙන් පස්සේ අපිට මුලින්ම කියනවා AC ප්‍රතික්‍රියා දෙක හොයන්න කියනවා. මෙතන A වල සිරස් ප්‍රතික්‍රියාවක් තියෙනවා. සුමුඩු පෘෂ්ඨයක් ඉන්නවා. ඒක ලියාගමු RA කියලා. RA හොයන්න ඕන C වල ප්‍රතික්‍රියාව හොයන්න ඕන. එතකොට C වල ප්‍රතික්‍රියාව මේ විදිහට XY කියලා ලකුණු කරලා XY දෙක හොයන්න තියෙන්නේ. RA මෙතන XY ප්‍රතික්‍රියා දෙකයි. මෙතන එතකොට අපිට මුලින්ම සමතුලිතතාවය සමීකරණ ලියන්න පුළුවන්. මෙතන දෙක දණ්ඩක් ගත්තාම නොදන්නා බල ගොඩක් තියෙනවා. මෙතන R ප්‍රතික්‍රියාව දන්නේ. RA දන්නේ. අපිට මුලින්ම R හොයන්න පුළුවන් සිලින්ඩරේ සමතුලිතතාවය සලකලා. සිලින්ඩරේ සමතුලිත වෙන්නේ සිලින්ඩරේ ස්කන්ධයේ නිව්ටන් 800යි. මේ දඬු දෙකකින් ඇති වෙන ප්‍රතික්‍රියා දෙකෙන් සමාන ප්‍රතික්‍රියා දෙකක් තියෙනවා. අපි R කියලා දාගත්ත R ප්‍රතික්‍රියා දෙකෙන් සමතුලිත වෙන්නේ. ප්‍රතික්‍රියා දෙකක් තියෙන්නේ සිරසට අංශක 60ක් කෝණකින්. එතකොට අපිට සිලින්ඩරේ සමතුලිතතාවය ලියන්න පුළුවන්. ඉහළට සමීකරණ ලියන්න පුළුවන්. දෙකයි එක බලයක සිරස් අංශක ගත්තොත් R මේ 60 කෝණෙ මෙතන ගන්න පුළුවන් අංශක 60 කියලා ප්‍රතිමුඛ කෝණ වලින්
R cos 60 බල දෙකක් තියෙනවා. එක බලයක R cos 60 ගේ බෙදෙන තියෙනවා, අනිත් එකත් R cos 60. ඒක සමාන වෙන්න ඕන පල්ලෙහා තියෙන 800 නිව්ටන් 800 ක බලයක. cos 60 භාගයයි. එතකොට මේ දෙකට මේ භාගය කැපිලා යනවා. R සමානයි නිව්ටන් 800ක් කියලා එනවා. සිලින්ඩරයට සමතුලිතතාවට සමීකරණ දීපු කරේ සිරස්ස ඉහළට. සිරස්ස ඉහළට සමීකරණ ලියුවේ. ඒ විදිහට R හොයාගත්තා. මෙතන R දන්නවා එතකොට. T හොයන්න තියෙන තව RA හොයන්න තියෙනවා. මෙතන ප්‍රතික්‍රියා දෙයක් හොයන්න තියෙනවා. අපිට මේ මුළු පද්ධතියම සැලකුවොත් පද්ධතියේ පල්ලෙහෙන් තියෙන්නේ මේ විදිහට සපෝට් දෙකකින් තියෙන ප්‍රතික්‍රියා දෙක. RA RB සිරස් ඉහළට. RA RB ප්‍රතික්‍රියා දෙක තියෙනවා. එතකොට මුළු පද්ධතියෙම තියෙන අනිත් බලය තමයි සිලින්ඩරේ බර නිව්ටන් 800. ඒ බල තුنين තමයි මේ මුළු පද්ධතියම සමතුලිත වෙලා තියෙන්නේ. මේ T ආතතියත් අභ්‍යන්තර බලය. මේ C වල තියෙන ප්‍රතික්‍රියාවත් අභ්‍යන්තර බල. මේ ප්‍රතික්‍රියාවත් අභ්‍යන්තර බල. එතකොට මුළු පද්ධතියම සිරස් ඉහළට සමීකරණ ලියන්න පුළුවන්. මෙතන තියෙන එකයි ඔව් වෝල් සිස්ටම්. මුළු පද්ධතියම සිරස් ඉහළට තියෙන බල තමයි RA බලයයි RB බලයයි. RA දැන් RB සමාන වෙනවා පහළට තියෙන බලයකට තියෙන්නේ සිලින්ඩරේ බර නිව්ටන් 800. මෙතන පද්ධතිය සම්මිතික හින්දා සම්මිතිතාවයේ හින්දා RA සමාන RB කියලා ගන්න පුළුවන්. ඒක ගුණ ගත්තත් හරි. මොකද මෙතන සංදි කරලා තිබ්බට ගුණ ගත්තත් මෙතන RA සමාන RB කියලා එනවා. අපිට සම්මිතිතාවය හින්දා සමානයි කියලා ගන්න පුළුවන්. අපි එළවල් කාලේ සමුඩ සංදි වලත් ඒ වගේ කරා. මතක ඇති. මේ සම්මිතික තියෙදි මේ බල ප්‍රතික්‍රියා සමානයි කියලා ගන්න පුළුවන්. RA සමානයි RB කියලා ගත්තේ ඒ හින්දා. RA සමානයි RB වුණාම මෙතන RA ධන RB දෙකයි RA කියලා ගන්න පුළුවන්. එක බලයක දෙගුණයක් කියලා. සමානයි 800යි. ඒ විදිහට RA හොයාගන්න පුළුවන් නිව්ටන් 400ක් කියලා. එතකොට ඒ වෙලේ තියෙන ප්‍රතික්‍රියාව සිරස් ඊළඟට තියෙන්නේ නිව්ටන් 400. එක උත්තරයක් එතකොට. මෙතනම සිරස් ඊළඟට කියලා පෙන්වමු. එතකොට ඒ වෙලේ ප්‍රතික්‍රියාවත් හරි. තව තියෙන්නේ සීල ප්‍රතික්‍රියාවේ තන්තු යාත්‍රිය. සීල ප්‍රතික්‍රියාවට එතකොට එක්සයි සංරචක දෙකම හොයන්න ඕන. ඒකට මුලින්ම එක දණ්ඩ සලකලා සමතුලිතතාව සමීකරණ ලියමු. සිරස් සමීකරණ ලියන්න පුළුවන් සමතුලිතතාවය සඳහා. තව ඕනෑම ලක්ෂයක් වඩා ගෝණ ගන්නත් පුළුවන්. ගෝණ වල එකතු බිඳුවක් කියලා. සිග්මා m සමානයි බිඳුවයි කියලා ගන්නත් ඒක. සමතුලිතතාවය තියෙදි ඕනෑම ලක්ෂයක් වඩා ගුණ
බිඳුව වෙනවා. බිඳුවට සමාන වෙනවා. ඕනෑම දිශාවකට බලවල vg එකතුවත් බිඳුව වෙනවා. මේ සමතුලිතතාවට සමීකරණ ලියන්නෙත් ඒක. සිරස් සීලට බලවල vg එකතුව දෛශික එකතුව බිඳුවට සමානයි. තිරස් දිශාවට ලියන්නේ ඒ හින්දා. දැන් ඒ දණ්ඩ සලකන සිරස් සීලට සමීකරණ ලිව්වොත් සිරස් සීලට තියෙනවා RA බලය තියෙනවා y සංරචක තියෙනවා R ප්‍රතික්‍රියාවෙන් ඇති වෙන සංරචකයක් ගන්න පුළුවන්. සිරස් පහලට තියෙන සංරචකයක් විදිහට T තිරස්ස තියෙන්නේ. පද්ධතිය සම්මිතික හින්දා පද්ධතිය සම්මිතිකයි එහෙනම් DE එක මට්ටමේ තියෙන්නේ. එහෙනම් තන්තුව තිරස්. එහෙනම් T බලයේ තිරස් ඉඳන් සිරස් සංරචක සලකද්දී මේ තුන විතරයි එන්නේ. R සිරස් ඉහළට y පහළට හින්දා ඍණ පහළ ලකුණු කරත් හින්දා ඍණ කියලා ගන්න වෙනවා. R ප්‍රතික්‍රියාවත් සිලින්ඩරෙන් දන්නමද පල්ලහැට ඇති වෙන්නේ. මේ විදිහට පල්ලහැට ආනතව ඇති වෙන්නේ. අපි මේ ඇතුලේ කෝණේ 60ක් කියලා දන්නවා. එතකොට මෙතන ඒකාන්තර කෝණ නේද? ඉස්සෙල්ට හැටිය මෙතන අංශ 60ක් එනවා. එතකොට මෙතන කෝණේ අංශක 60යි. R cos 60 විභජනය කළා පල්ලහැට ගන්න පුළුවන්. ඍණ කියලා දානවා R cos 60. එතකොට RA දන්නවා කලින් මෙහෙව නිව්ටන් 400ක් කියලා. y හොයන්න තියෙන්නේ. R බලයත් මුලින්ම මෙහෙව නිව්ටන් 800ක් කියලා. මේ දෙක දන්න හින්දා y අන්තිමට එනවා සුළු කරපුවහම බිඳුවක් කියලා. y වල y ප්‍රතික්‍රියාව බිඳුවයි. y සංරචකයක් නැහැ. y සමානයි බිඳුව කියලා එනවා. එතකොට x සංරචකයක් විතරයි හොයන්න තියෙන්නේ. c වල සංරචකයේ තිරස්ස තියෙන්නේ. සිරස් සංරචකයේ ශුන්‍ය වෙලා. එතකොට AE දණ්ඩටම තිරස් සමීකරණ ලියන්න පුළුවන් තිරස් අතර. තිරස් අතර තියෙනවා x බලය. x බලය තියෙනවා. එතකොට දැන් තන්තුවේ ආතතිය තිරස්ස තිබුණ හින්දා තන්තුවේ ආතතිය සලකන්න වෙනවා. තිරස් x බලය තියෙන පැත්තට දකුණු පැත්තට සමීකරණ සමතුලිතතාවය සලකන හින්දා තන්තුවේ ආතතිය වම් පැත්තට තියෙනවා කියලා ගන්නවා. වම් පැත්තට තියෙන්නේ. ඍණ t. මේක දකුණු පැත්තට තියෙනවා මේක වම් පැත්තට තියෙනවා මෙතන ඍණ t වෙන්න ඕන. මට ඒත් හරි උත්තරය ඇවිල්ලා නැහැ. මෙතන නැත්නම් x මං අනිත් පැත්තට ලකුණු කරන්නේ නැති. කොහොමද මෙතන නොදන්නා පදයකට තියෙන්නේ t විතරයි. t නෙමෙයි x විතරයි. t දන්නේ නැහැ නේ. x දන්න t x t දෙකම දන්නේ. r දන්නේ හින්දා x දන්න t එනවා නිව්ටන් 800 වතාවක් මූල 3 බෙදීම 2 කියලා. මෙතන මම දන්නේට මාරු වෙලා ලකුණු කරගෙන තියෙනවා වැරදි හින්දා.
සිරස් ඊළට සමීකරණ ලිව්වහම y බිඳුව කියලා ආවා. තිරස්ස සමීකරණ ලිව්ව සමතුලිතතාව සලකපුවහම x ධන t මෙච්චරක් කියලා එනවා. x ධන t වලට මේ වගේ උත්තරයක් එනවා. ඒක නොදන්න අප දෙකක් තියෙන හින්දා ඒක උත්තරය හොයන්න බෑ. තව සමීකරණයක් හදා ගන්න ඕන. ඒ ඊ දණ්ඩ මතම ඕනෑම ලක්ෂයක වඩා ගුණ අරගෙන. එතන t වටා ගුණ ගත්තොත් t වලින් ඇතින ගුණය ගන්න ඕනේ නැහැ. එහෙනම් t ඊ වටා ගුණ සලකනවා සිග්මා me සමානයි බිඳුවයි. එතකොට ඊ වටා ගුණ නැති වෙන්නේ ඒ වල සිරස් ප්‍රතික්‍රියාවෙන් y බිඳුවයි y සරණයේ බිඳුව නා සිරස් ඉහළට ප්‍රතික්‍රියා ලිව්වහම x බලෙන් ගුණයක් ඇති වෙනවා. x තිරස් සමාජකයෙන් c වල තිරස් සමාජකයෙන් තව මෙතන සිලින්ඩරෙන් ඇති වෙන ප්‍රතික්‍රියාවෙන් ගුණයක් ඇති වෙනවා. එතකොට නොදන්නා පද දෙකට තිබ්බේ xt දෙක විතරයි. මෙතන e වට ගුණ සලකපු හින්දා t බලයත් එන්නේ නැහැ. එතකොට නොදන්නා පදයකට තියෙන්නේ x විතරයි. අපි මේ දුරවල් ටික හොයාගත්තනේ මුලින්ම මේ නිදහස් වස්තු බලසටහන ඇඳලා පෙන්වන්නේ d මෙච්චරයි කියලා අපි d හෙව්වා. ඒ දුරවල් දාලා අපිට ගුණ ටික ලියා ගන්න පුළුවන්. ලිව්වහන් පස්සේ x ට උත්තරය එනවා නිව්ටන් 183.36 කියලා. x එනවා. x මෙතෙන්ට ආදේශ කරලා x ධන t ට සමීකරණයක් ඇවිල්ලා තිබ්බා. x හොයාගන්න පුළුවන් වුණා t බිඳුව වෙන විදිහට e වටා ගුණ සලකලා. ඒක ආදේශ කරපුවම t වලට එනවා 509.5 කියලා. අන්නේ දකුණට දාපු එකේ දිශාවේ මොන හරි අවුලක් තියෙනවද? ඔව් ඒක මේ මන් දාපු එක වැරදි. ඒක මේ සමීකරණ ලියද්දි කොහොම හරි අර උත්තරේ ආවට ඉගෙන ඕකද උත්තරට එන්න ඕනේ ඕකද? ඔව් මේක තියෙනවා. මෙතන 509 සිරස් සංරචක බිඳුවයි vertical එක බිඳුවයි අනේ horizontal එක 183ක් කියලා එනවා. මට 183 x ආවා. තියෙන දිශාව තමයි ලකුණු කරලා තියෙන විදිහට. ඒක අවුලක් කියලා මම මේක බලලම මේ PDF එක මට මම අදනේ හැදුවේ මේ මම ඒක හදලා බලලම දාන්නම් PDF එකයි. කොහොම හරි උත්තරේ එනවා. මේ ගුණ ගන්න විදිහ ලියලා තියෙන විදිහත් හොයාගන්න බෑනේ. තැන් වල තියෙන්නේ. මම ඒක අය ලියලම දාන්නම්. කොහොම හරි ගුණ ගන්න විදිහ අවුලක් නැහැ නේද? සත්‍ය. ගූර්ණගත්තු එක හරි. ඔව් අර අරක දිශාව තමයි. ඒක මේ ඔයාලට තවලක් වුණාද? දැන් බා ඔය තියෙන විදිහට දිශාව දැම්මොත් එන්නේ x මේ t ට 876 ගානන්නේ. 870ක් වගේ ආවද අර? ඔය දැන් ඔතන මේ විරස් විභේදනය කරද්දී අතන ඍණ x කියලා දෙන එන්න ඕනේ. ඔව් මෙතන ඍණ x එන්න ඕන. ඔව්. ඒකට t සමානයි අර 892.82 ධන x නේ. ආව් 800 ගණක් එනවා. ඔව් 800 ගානක් තමයි. මම බැලුවේ දැන් එතන මේක මේ ඒ දණ්ඩම මේක අර හරියට බලලා ගත්තනම් මෙහෙම වෙන්න මේ මාත් මේක නිකන් හිතන්නතෝ දාපු එකක්ද ඔය x වල දිශාව
දැන් මෙතන ඒ වුණාට ඒක අවුලක් වෙන්න බෑ නේද? දැන් අපි කොහොමත් x දන්නේ නැතුවනේ දාන්නේ. ඔව් ධන ඍණ එන්න ඕන. ඔව් එහෙම මාරු වෙලා එන්න බෑනේ. මෙතන y විතරයි මම අර වෙනස් කරේ. y වල දිශාව මේක උඩට තියෙනවා. මේක පල්ලෙහාට ලකුණු කරපින්දා. මේ දන්නේ මේ වම් පැත්තට තියෙනවා නම් මේක දකුණු පැත්තට තියෙනවා. කොහොමත් y බිඳුව සමතුලිතතාවයින්ද බිඳුව වෙනවනේ. ඔව්. එතකොට මේ a දණ්ඩට තියෙන්නේ දකුණු පැත්තට x. x දකුණු පැත්තට. t අනිත් පැත්තට යනවා. මම ධන t දාලා. ඒ දන්නේ. දැන් t මේ පැත්තට තියෙන්නේ. ඒක ඍණ t දැම්මොත් r තියෙන්නේ ධන පැත්තට. හරිනේ. ඒතර r ගෙත් මේක මාරු කරන්න ඕනේ. හරි මෙතන මේ ඍණ t ධන r ඉන්නවා. මොකද x තියෙන්නේ දකුණු පැත්තටනේ. මම අරගෙන r තියෙන්නේ දකුණු පැත්තට. මේක ධන r එහෙම කරත් බලපංකෝ ඍණ t දකුණු පැත්තට යනවා. ඒත් එන්නේ x ධන අර 692.82. නෑ මෙතන ඍණ t තියෙනවා. ධන ඔව්. r sin 60 සමානයි බිඳුව. එතකොට එන්නේ t සමාන ඇති x ධන r sin 60. t සමානයි x ධන r sin 60. එතකොට එන්නේ t ඍණ x සමානයි r sin 60 නේ. මුල තුන බෙදීම දෙක. මේක 800යි. r 800යි t ඍණ x එනවා. මෙතන x නේ අපි හොයාගත්තේ පල්ලෙහාදී. මම ලියලා තියෙන එක තේරෙන්නේ නැහැ ඔක්කොට වඩා ඒක වැඩි කේස් එක. 183 මේ දිශාවල් හරිද බං පූර්ණයට දාමු. ඒකත් මේ දිශාවල මේ දුරවල් දුරවල් හරි. දුරවුලක් නැහැ. මෙතන 0.6 හරි. c වල ඉඳන් මේ වගේ ස්පර්ශ වෙන තැන තියෙන දුර d 0.6 කියලා ගන්න පුළුවන්. ඒක අවුලක් නැහැ නේ මම කියලා දුන්නේ ඉතින් තේරුණාද? මෙතන කෝණ ඒක හරි හොයාගෙන මෙතන ඒතකොට t ඍණ x නෙන්නේ. x සමානයි 800යි මූල 3 බෙදීම 2. මෙතන x හොයාගත්තනේ. ඔව් එකතුවක් නෙන්නේ නේද? ඒත් එකතුව තමයි බං ඉන්නේ. 183යි. දශම t වලට ඒ වුණාට මට ආපු උත්තරේ ඇවිල්ලා තිබ්බා. t 509.5. කොහොම හරි මෙතන e වට අගුවන ගත්තාම x වලට එන උත්තරේ එනවා කෙලින්ම 183.36 3යි 2ක් තිබ්බේ 3යි 6 කියලා ආවේ. ඒක මෙතන ආදේශ කරපුවම t උත්තරේ එන්න ඕන. ඇවිල්ලා තියෙනවා ලකුණු කරගත්ත එක අවුලක් වගේ. ඕකේ බං මේ දැන් අර ආතතිය ලකුණු කරලා තියෙන පැත්ත හරිද? ඒක ආතතිය හරිනේ මේක e වල ඉඳන් වම් පැත්තටනේ ආතතිය තියෙන්නේ තන්තුවේ. තන්තුවට ඒක හරි ඔව්. සමතුලිතතාවයට ලියද්දි දන්නට බලපන්නෙත් එහෙමද? දණ්ඩට දණ්ඩට ඒ පැත්තට වම් පැත්තට තියෙන්නේ. මම මෙතන ඍණ t දාගන්න ඕන එකනේ. ධන t දාලා තියෙන්නේ. දන්න ටී දාලා තියෙන අනිත් පැත්තට සලකලා නෑ ඒ මම වැරදිලා තිබ්බ කිව්වේ මම අර ඩ්‍රොයින් දුන්නනේ. මෙතන ඍණ එන්න ඕන.
ඍණ එන්න ඕන. මෙතන ධන r sin හැට එනවා. එතකොට මෙතන ඍණ x ඍණ t ගිහලා යාව විතර එකතු වෙන්න ඕන. හදලා තියෙන විදිහ ඒකට වැරදි තියෙනවානේ. t වලට 509 කියන්නේ එහෙම. හැබැයි මේක තමයි එන්න ඕන උත්තරේ. ඒක මම බලලා මෙහෙනම් දාන්න මේ PDF එක හදලානේ. ඔයාලා හදපු එක සජය මේ හදපු එක තියනවද? අවුලක් මම වෙන්න හදලා දාන්න. තියෙනවා මම ඒකේ මේ ටීවී එක තමයි අනිත් පැත්තට මම අරන් තියෙන්නේ ටීවී. T අනිත් පැත්තට දාලාද? ධන T කියලා දැම්මද? ඒ කියන්නේ ඉතින් මෙතන T අනිත් පැත්තට තියෙන විදිහට ගත්තද? ගන්න බෑනේ හැබැයි. මම හදලා තියන්නේ නම් එහෙම තමයි වගේ. එහෙම ගන්න බෑනේ. මෙතන තන්තුව තියෙන තන්තුව ඇතුළටනේ ආත තියෙන්නේ. නෑ බං හරියට අරන් තියෙනවා හරියට අරන් තියෙනවා. ඔය විදියට අරන් තියෙනවා. ඉතින් බං බලන්නකො. අනිත් එක මොකද ගත්තේ? ඊට උත්තරේ ආවද? කට්ටි ඉන්නවද? අපිට 10 අමාරයිනේ. තුන. ඒක නම් පස්සේ බලලා දාමුනේ හරියට හදලා. පූර්ණේ දාද්දී ඔව්. මේ හරි හරි. මම එතනදී තමයි ඉඳින් ගන්න තියෙන මාරුවක්. එතනදි x එන්න ඕනනේ හරියට නේද? ගුණ ගත්තත් x ට උත්තරේ එනවනේ. t ක්‍රියාත්මක වෙන්නේ e හරහා ඊවටන්න ගුණ ගත්තේ. එතකොට x ට උත්තරේ එනවා. x මෙතන ආදේශ කරපුවාම t එක 509 එන්න ඕන. අපි මේ x එක්ක ලකුණු කරන් තියෙන විදිය අනිත් පැත්තට එන්නදී. ඒත් ඍණ කියලා එන්න ඕන වැරදි නම්. එතන සුළු කිරීම තමයි මොකක් කරේ අවුලක් තියෙන නේද? මම ගුණ දාලා තියෙන්නේ බං C වට. c වට. එතකොට අර x එකයි t එකයි දෙකම එනවනේ. X කැපෙනවා X ක්‍රියාත්මක වෙන්නේ C ගෙන්නේ. c කියන ක්‍රියාත්මක වෙන්නේ. එතකොට එක නැති ඒකට වෙනවා. කෙලින්ම T යනවා ඒකින්ද මට අර ඕකත් එක්ක බලන්න බෑ මොකක්ද අවුල. ඕනේ. t ආවනේ එතකොට 509.5 කියලා. ඔව් ඒතකොට කෙලින්ම 509.5 ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මේකට කලින්කට දාපුවාම x එනවනේ 183.3. ඔය ගාන ඇවිල්ලා තියෙන 183.36 ඇවිල්ලා තියෙනවා. මං එතකොට මේ ලකුණු කරපු කේස් එකේ වැරද්දක් තියෙන්නේ මෙතන. ගුණ ගත්ත එක ඔව් හැබැයි මම දෙන්නව ලකුණු කරලා තින්නේ හැබැයි අනිත් පැත්තට තමයි ඒ වුණාට බං අර දන් මාරු වෙලා එන්න ඕනනේ එහෙම ඉතින්. ඒක තමයි. මම මේ ලියපු විදිහේ අවුලක් වෙන්න ඕන. මේක හරි ගියේ. මම එක බලලා හදලා දාන්න. අපි ඊළඟ කාට යමු. නේද? හරි. මම මේ ලියපු විදිහ අවුලක් වෙන්න ඇති. කොහමද අර උත්තර ටික එනවා. ඒවල ප්‍රතික්‍රියාව වෙනවා නිව්ටන් 400. තිරස් ප්‍රතික්‍රියාව වෙනවා නිව්ටන් 180.3.2ක් වගේ එනවා. සිරස් ප්‍රතික්‍රියාව 0යි. තන්තු යාත තියෙනවා 509ක්. ඒ උත්තර ටික හරි. මම අර ලකුණු කරලා තියෙන විදිහ අවුලක් වෙලා මෙතන වැරදිලා තියෙන්නේ. අපි ඊළඟ ගාන බලමු. ඊළඟ ගානේ පෙන්නලා තියෙනවා shows a link කියලා. link කියලා මේ වගේ එකක් පෙන්නනවා. link කියන්නේ සාමාන්‍ය මොකක් හරි දෙකක් සම්බන්ධ කරන එක. ඒතර මෙතන මේ දේ සිදුරයි මෙතන එකයි තියෙන්නේ. ඒ මේ දෙක තමයි සම්බන්ධ කරන්නේ. එතකොට ඒ දෙකෙන් තමයි ප්‍රතික්‍රියා ඇති වෙන්නේ.
ඒ දෙකෙන් මෙතන කියනවා AB which is maintained in equilibrium. සමතුලිතතාවයේ තියාගෙන ඉන්නවා by forces at A, G and B. A වල G වල B වල තියෙන forces වලින් මේකේ මොකක් හරි පැත්තකට තියෙන force වලින් සමතුලිතතාවයේ තියාගෙන ඉන්නවා කියලා කියනවා. එතකොට forces at A acts along line XX. මේ XX කඩේකින් පෙන්වලා තියෙන line එක දිගේ තමයි ඒ වල බලය ඇති වෙන්නේ. මේ වගේ තමයි A ඇති වෙන්නේ. ඊට පස්සේ කියනවා the force at G is නිව්ටන් 100ක් කියලා කියනවා. තියෙන කෝණෙත් තියෙනවා අංශක 50ක් to the link. link එකට අංශක 50කින් තියෙන්නේ. ආනතර තියෙන්නේ නිව්ටන් 100. Find the magnitude and sense of the forces at A and B. විශාලත්වයයි දිශාවයි හොයන්න කියන්නේ. AB වල ප්‍රතික්‍රියාවල. AG GB හරිමද කියලා දීලා තියෙනවා. මෙතනදී G වල බලය තියෙන පල්ලෙහාට. එතකොට ඉතුරු බල තියෙන්නේ සාමාන්‍ය උඩට වෙන්න ඕන. මොකද මේ දැන් ඒ හරහා බලය ක්‍රියාත්මක නේ මේ XX රේඛාව දිගේ කියනවනේ. එක්ක මේ පැත්තට නැත්නම් මේ පැත්තට. මේක මොකද කියන එකත් අපි හිතා ගන්නවා. දැන් පල්ලෙහාට ක්‍රියාත්මක වුණොත් පල්ලෙහාට බල දෙකක් තියෙනවා. G බලය G වලින් යන නිව්ටන් 100 පල්ලෙහාට A වලින් යන මේ බලයත් පල්ලෙහාට තියෙන්නේ. එතකොට මේක සමෘද්ධ වෙන්න ආයි උඩට බලයක් තියෙනවා. එතකොට මේ B වගේ තැනකින් B හරහා තියෙන ප්‍රතික්‍රියාව උඩට තියෙනවා. දැන් එතකොට මෙතන ගූර්ණයක් වගේ ඇති වෙන්න පුළුවන්. ඒ හින්දා මේක පල්ලෙහාට නැතු උඩට තියනවා කියලා අපි හිතා ගන්න වෙනවා. එතකොට මේ XX හරහා උඩට බලය තියනවා කියලා අපි ගන්නවා. ඒ වල ප්‍රතික්‍රියාව උඩට. B වල ප්‍රතික්‍රියාව උඩට තියෙනවා. උඩ අතට. දැන් මෙතන නිව්ටන් 100 තියෙන දකුණු පැත්තට ආනතොය. මෙතන A වල ප්‍රතික්‍රියාව තියෙන දකුණු පැත්තට ආනතොය. එතකොට B වල ප්‍රතික්‍රියාව තියෙනවනේ වම් පැත්තට ආනතොය. මේ බල දෙක මැද තියෙන තිරස් ප්‍රතික්‍රියා තිරස් දකුණු පැත්තට තියෙන ප්‍රතික්‍රියාව සමතුලිත වෙන්න B වල ප්‍රතික්‍රියාවෙන් තිරස් සාරජයක් එනවා. ඒ හින්දා B හරහා යන ප්‍රතික්‍රියාව වම් පැත්තට ආනතොය තියෙන්නේ. ඒක දැම්ම ලකුණු කරත්තත් අපිට පස්සට ලේසි වෙනවා. R එතකොට වම් පැත්තට ආනතේ තීටා කියලා දාගමු. අපිට හොයන්න කියන්නේ AB වල ඒ වල දිශාව දන්නවා 70යි අංශ 70යි විශාලත්වය හොයාගන්න ඕන R වලත් විශාලත්වය හොයාගන්න ඕන තීටා කෝණයක් කාණස තියෙන එක. ඒ වල දෙක හොයන්න තියෙන්නේ.
එතකොට මම ඒකෙත් බල ලකුණු කරගත්තොත් x දිගේ උඩට එනවා. ඒ වල ප්‍රතික්‍රියාව e හරහා මේ පැත්තට එනවා. b වල ප්‍රතික්‍රියාව ඊට කොහොමද ආනතව. අපිට ඒකට දණ්ඩට සමතුලිත සමීකරණ ලියන්න පුළුවන්. ගුණ ගන්නත් පුළුවන්. ඕනෑම ලක්ෂයක් කොට ගුණ බිඳුවට සමාන කරන්න පුළුවන් සමතුලිතතාවය තියාගෙන ඉන්නවා කියන හින්දා. එතකොට දැන් මුලින්ම නොදන්නා ලක්ෂ බලයක් තියෙන ලක්ෂයකින් ඔයාට ගුණ ගත්තොත් ලේසි. එතකොට එක බලයයි ඉතුරු වෙන්නේ. එහෙනම් b වට ගුණ අරන් තියෙනවා සිග්මා mb. අරගෙන බිඳුවට සමාන කරලා තියෙනවා. එතකොට b වට ගුණ ගත්තොත් a හරහා යන බලය ගුණය ගන්න වෙනවා. c නෑ g හරහා යන නිව්ටන් c බලය ගුණය ගන්නත් ඕන. එතකොට c නෑ g හරහා යන බලය නිව්ටන් c බලය ගුණය ගද්දි අපිට මේ දුරවල් දෙක දීලා තිබ්බ 0.5 කියලා. එතකොට 0.5න් ක්‍රියා කරන නිව්ටන් c ආනතව තියෙන්නේ. එතකොට ආනතව තියෙන බලය අපි විභේදනය කරගන්න ඕන ලම්බක දිශා දෙකකට. අපිට විභේදනය කරන්න වෙන්නේ තිරස්ස පල්ලෙහාටයි සිරස්ස පල්ලෙහාටයි තිරස්ස දකුණු පැත්තටයි විභේදනය කරගන්න ඕන. තිරස්ස දකුණු පැත්තට තියෙන සාරාංශකේ b හරහා යන ගුණ ගන්න ලක්ෂය හරහා යන්නේ. ඉතින් ඒකෙන් ඇති වෙන ගුණය නැසලා හරින්න පුළුවන්. අපිට සලකන්න වෙන්නේ නිව්ටන් c න් ඇති වෙන සිරස්ස පල්ලෙහාට තියෙන සාරාංශක විතරයි. නිව්ටන් c CI sin 60 sin 50 කෝණකින් තියෙන sin 50 නිව්ටන් CI sin 50 නිව්ටන් CI සිරස් සාරාංශකය විතරයි අපිට සලකන්න ඕන. ඒකට b වට ගුණ ගද්දී මුලින්ම ගන්නවා නිව්ටන් c ඇති වෙන ගුණය. නිව්ටන් CI sin 50 නිව්ටන් CI සිරස් සාරාංශකය ගත්තා. නිව්ටන් CI sin 50 විදිහට g ලක්ෂයට තියෙන ලම්බ දුර 0.5යි. අනිත් බලය තමයි ක්‍රියා කරන ඒ හරහා යන ප්‍රතික්‍රියාව. RA දකුණු පැත්තට ආනත තියෙන්නේ. ඒකත් ආනත බලයක් හින්දා සිරස්ස විභේදනය කරගත්ත තිරස් බලය යන්නේ B හරහා. සිරස් බලය විතරයි ගුණයක් ඇති කරන්නේ B වට. දැන් මුලින් බරෙන් ඇති වෙච්ච ගුණය නිව්ටන් 100 G හරහා ඇති වෙච්ච ගුණය පල්ලෙහාට තිබුණේ වාම ආවර්තය. ඒක ධන විදියට ගත්ත හින්දා මෙතන ඒ වල ප්‍රතික්‍රියාවෙන් ඇති වෙන ගුණය උඩට තියෙන ගුණය ඍණ කියලා ගන්නවා. ඍණ RA sin 70. මේ RA බලේ සිරස් ප්‍රතික්‍රියා සිරස් සාරාංශකය RA sin 70 ඍණ ගුණයක් විදිහට තියෙන්නේ. මම මෙතන එකකින් වැඩි කරන එක ලියලා නැහැ. එකම ගෙවරද්දා. වැඩි කිරීම මීටර එක ලම්බක දුර මීටර එකක්. ඒ මුළු ගුණ දෙක එකතුව බිඳුවට සමාන වෙනවා. බිඳුවට සමාන වෙනවා. ඒකට ඒක නොදන්නා බල පදයකට තියෙන RA විතරයි. මොකද අනිත් නොදන්නා බලය හරහා ගුණ ගත්ත හින්දා B ලක්ෂයට ගුණ ගත්ත හින්දා. එතකොට RA ට උත්තරය එනවා 4.75 කියලා. ඒතර අපි කරේ එක් ලක්ෂයක් වඩා ගුණ ගත්තා. ඒ ලක්ෂය තෝරගත්තේ නොදන්නා බලයක් ක්‍රියාත්මක වෙන ලක්ෂයක්.
එතකොට ආරයට උත්තරේ එනවා නිව්ටන් 4.757ක් කියලා. එතකොට මේ ප්‍රශ්නේ නැන්නේ 1 ලක්ෂයට ගුණ ගන්න තියෙන්නේ. නොදන්න බලයක් හොයාගන්න පුළුවන්. එතකොට ඊට පස්සේ අපිට පුළුවන් මුළු AB දාන්නටම බල සමතුලිතතාවය සලකලා සමීකරණ ලියන්න. සිරස්ස ඊළඟ සමීකරණ ලියන්න පුළුවන්. තිරස්ස සමීකරණ ලියන්න පුළුවන්. සමතුලිතතාවය සඳහා. සිරස්ස සමීකරණ ලිව්වොත් මෙතන 40.8 මේ වෙලා PDF එක ස්කෑන් කරද්දී 40.8 විදිහට ගත්තේ මේ 4 මේක වටේල ගත්තේ සිරස් ඉහළ බල සමතුලිතතාව සමීකරණ ලියවුවාම ඒ හරහා යන බලය සිරස් සමංචකේ ගන්නවා RA sin 70 RA sin 70 සිරස් ඊළඟට තියෙනවා G හරහා යන නිව්ටන් C සාන්ද්‍රාංශකයක් ගන්න ඕන පල්ලෙහාට තියෙන නිව්ටන් CI sin 50 sin 70 මේක පල්ලෙහාට තියෙන හින්දා නිව්ටන් CI sin 50 පල්ලෙහාට තියෙන්නේ ඍණ විදිහට තියෙනවා B හරහා යන ප්‍රතික්‍රියාව අපි මුලින්ම අඳුරගත්තා වම් පැත්තට තියෙන්නේ වම් පැත්තට ආනත උඩට ටීට කෝණයක් ආනත තියෙන්නේ අපිට හොයන්න තියෙන්නේ RB නේ RB ගේ RB ආනත තියෙන ඒකත් සිරස් විදිහට වෙන් කර ගන්නවා අපේ ලේසියට උඩට තියෙන සංරචකයේ RB sin θ තිරස් සංරචකයේ RB cos θ සිරස් උඩට ලියපුවාම තිරස් විභේදන කොටස එන්නේ නැහැ. සිරස් විභේදන කොටස විතරයි එන්නේ. B හරහා යන ප්‍රතික්‍රියාවේ. RB ගේ. RB සිරස් විභේදන කොටස විතරයි එන්නේ. RB sin θ විතරයි සලකන්න ඕන. ඒක උඩට තියෙන හින්දා දාන. උඩට සමතුලිතතාව සැලකුවේ. C සංරචකයේ ඍණ පල්ලෙහාට. එතකොට RB විතරයි නොදන්නා පදයකට තියෙන්නේ. කලින් RA හෙව්හින්දා RA ගේ සිරස් විභේදන කොටස හොයන්න පුළුවන් 40.8 cos sin 70 වැඩි කරලා C පල්ලෙහාට තියෙන විභේදන කොටස ගන්න පුළුවන්. RB sin θ එනවා 39.06ක්. වගේ වෙන්නේ. 39.06ක් එනවා. RB sin θ ට. ඊට පස්සේ තිරස් සමීකරණ ලියපුවාම RA බලයනේ 40.8 කියලා හොයාගත්තේ. තිරස් සමීකරණ ලියපුවාම මෙතන A හරහා යන බලය RA 40.8 කියලා හොයාගත්තනේ. හතරේ දශමටේ තිරස් සංරචක ගන්න ඕන තිරස් අතර බල සමතුලිතතාවය ගද්දී RA cos 70 4.8යි cos 70 ගත්තා. තව නිව්ටන් C යේ තිරස් විභේදන කොටස ගන්න ඕන. නිව්ටන් C යි cos 50. cos 50.
නිව්ටන් 150. මෙතන B හරහා යන ප්‍රතික්‍රියාවේ RB ගේ තිරස් විභේදන කොටස ගන්න ඕන. මෙතන t ට කෝණයක් කියලා ලකුණු කරගත්තනේ මුලින්ම. ඒක වම් පැත්තට තියෙන හින්දා ඍණ RB cos θ. ඒතකොට ඒකේ තියෙන නොදන්නා ප්‍රතිත් RB cos θ. එතකොට RB එනවා RB cos θ 78.23යි. RB sin θ ගත්තා 39.06යි. ඒ දෙක වර්ග කරලා එකතු කරොත් sin වර්ගය දන cos වර්ගය හැදිලා එක කියලා හදාගන්න පුළුවන්. ඒ හින්දා අපි මේ දෙකම වර්ග කරලා එකතු කරනවා. එතන කරලා තියෙන එකයි. RB sin θ හොයාගත්ත 39.05. RB cos θ හොයාගත්ත 78.23. ඒ දෙක වර්ග කරලා එකතු කරොත් RB වර්ග sin වර්ග t දන්න cos වර්ග t හැදෙනවා. මේක එකට සමාන වෙනවා. සමාන එක. එතකොට RB විතරක් හොයාගන්න පුළුවන්. t ට නැතුව. මෙතන ඉදිරියට වර්ග කරලා එකතු කරපුවාම RB වර්ගය එනවා 7645යි දශම ගාණක් විදියට. ඒක වර්ගමූලය ගත්තාම RB හොයාගන්න පුළුවන් 87.44. අනිකට ආසන්න මම හිතන්නේ 87.5ක් ආවා. ඉන්නෝනේ උන්ට ආවේ 87.44. වර්ග කරලා එකතු කරලා වර්ගමූලය ගත්තාම ඒතර කරේ සිරස්ස තිරස්ස බල සමතුලිතතාවය සලකලා RB sin θ හෙව්වා. RB cos θ ත් හොයාගත්තා. වර්ග කරලා එකතු කරලා RB හොයාගත්තා. වර්ගමූලය අරගෙන. එතකොට D වල ප්‍රතික්‍රියාව හොයලා කෝණයත් හොයන්න ඕන. කෝණය හොයන්න RB sin θ RB cos θ බෙදපුවාම tan θ හොයාගන්න පුළුවන්. මේවත් දෙක බෙදපුවාම tan θ එනවා. θ එතකොට අංශ 26.5ක් කියලා එනවා. සිරස් බල සමතුලිතතාවයෙන් RB sin θ RB cos θ හොයාගත්තා. වර්ග එකතු කරලා RB හොයාගත්තා. ඒ පද දෙක බෙදලා tan θ හදාගත්තා. RB ට RB කැවෙනවා. tan θ විතර ඉතුරු වෙන්නේ. sin θ බෙදීම cos θ 0.49493ක් එනවා. θ කෝණ වෙන අංශක 26.5ක්. අවුලක් නැහැ නේද ඒකට? අර උත්තර ටිකට ආසන්නව ආවා. ඒ වල ප්‍රතික්‍රියාව එනවා අංශක 40.8ක්. RA B වටා ගුණගත්ත B වල ප්‍රතික්‍රියාව නොසලකා හරින්න පුළුවන් වෙන්න. එතකොට RA හොයාගත්තා මුලින්ම B වටා ගුණ අරගෙන ඊට පස්සේ RB හොයන්න සිරස් බල සැලකුවා බල සමතුලිතතාව සැලකුවා. RB sin θ හොයාගත්තා RB cos θ ත් හොයාගත්තා. ඒ දෙකේ වර්ගමූලය ගත්තාම RB හොයාගත්තා. ඊට පස්සේ මේ දෙක බෙදලා tan θ හොයාගෙන θ කෝණය හොයාගත්තා. අංශක 26.5ක් 26ක් නෝනේට පොඩ්ඩක් වේපුරා ආයි. මං හදපු විදිහ තේරෙනවනේ අවුලක් නැහැ නේ. සමතුලිතතාවය සලකලා සමීකරණ ලිපි කරේ. උත්තර ටික ආවද ඔයාලට?
කට්ටිය ඉන්නවනේ. ඩේවින් ඔයගොල්ලෝනේ හදපු විදිහ තේරෙනවද? හරි බවුලන්නේ. අපි නම් 11 ඉනේ වෙලාව. අනිත් ටියුටෝරියල් එකත් බලමුද? දැම්ම. පස්සේ බලනවද? මොකද? පස්සේ බලමුද බං? බලමුනේ. දැන් 11 වුණා. මොකද වෙලා ගියේ මේ ගණන් ටික හදන්න ගියාම තමයි වෙලා යන්නේ. ලෙක්චර් එක බලද්දි වෙලා යනවා ඊට වඩා වෙලා යනවා ගණන් ටික හදද්දි. පස්සේ බලමුනේ එහෙනම් ඉතුරු එක ටියුටෝරියල් එක. ඒකේ MCQ තියෙනවා. කීයද? කයි දෙකයි MCQ කිව්වට ඒකත් හදලා ගන්න උත්තර ටික තියෙනවා. අනේ ඔය දෙකයි තියෙන්නේ. ඉතුරු ටික හදන්න තියෙන ටික. ඒක නම් පස්සේ දවස් කරමුනේ. අද නම් මෙතන ඊට මොකද බං කරන්නේ? හෙටද?